සුබ සන්ධ්‍යාවක් වේවා 2021 වර්ෂයේ ගෝනවල බැප්ටිස්ට් දේවස්ථානයේ නත්තල් බැතිගේ දේව මෙහෙට ඔබ සැම ඉතාම ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. අප එතුමන්ගේ අභිමුවට ළඟා වන පිණිස ගීතිකාවකින් එතුමන් අභියසට ළඟා වෙමු. අප ගායනා කරමු සැඳැත් සැම එව්දැන්. අපි ආඥා කරමු මහෞතම දෙවි ස්වාමිනී අපි ඔබට ගෞරව දෙනවා මහිමය දෙනවා තවත් සැඳෑවක ඔබගේ අභිමුඛයට ලංවන්නට මේ ලැබුණු ප්‍රස්තාව නිසා රටේ පවතින මෙවන් යුගයකදී පවා ඔබ වහන්සේගේ උපත සිහි කරන්නට මේ ලැබුණු ඒ මොහොත ගැන අපි ඔබට ගෞරව දෙනවා ස්වාමිනී මේ ගීත තුලින් මේ සියලු දේ තුලින් අප ගෞරවය ගෙනෙන්න ඔබ වෙතටයි දෙවි හිමියනි මේ මුළු කාලය පුරාවට ඔබ වහන්සේගේ ස්පර්ශය ඔබ වහන්සේගේ අභිමුඛත්වය අප මැද්දේ මේ ගී ගයන්නා වූ මේ වාදනය කරන්නා වූ හැම දෙනෙක් මැද්දේ තබමින් ඔබ වහන්සේම මේ කාලයට ආශිර්වාද කරන්න. මනුෂ්‍යයන්ගේ හදවත්වලට ඔබ වහන්සේගේ ඒ පුදුම වූ සමාදානය ඔබ වහන්සේ ගෙනෙමින් ඒ ජීවිතවලට ඔබගේ පුදුම වූ ආශිර්වාදය තබන්න. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. ශුද්ධ ලියවිලි කියවීම යසායා 7 වන පරිච්ඡේදයේ 10 වන පදයේ සිට 17 වන පදය දක්වා. එම්මානුවෙල් නැමැති ලකුණ ස්වාමින් වහන්සේ තවදුරටත් ආහස්ත කතා කොට නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ වෙතින් ලකුණක් නුඹට ඉල්ලා පන්න. පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ ඒ පැමිණෙන ලෙස ඉල්ලා පන්නයි කීසේක. නමුත් ආහස් මම නොඉල්ලමි. ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරමි කීවේය. එවිට ඔහු කතා කොට එම්බා දාවිද්ගේ වංශය ඉතින් අසාපල්ලා නුඹලා මාගේ දෙවියන් වහන්සේ වෙහෙසවන්නේ මිනිසයන් වෙහෙසවනවා මදිවාටද එබැවින් ස්වාමින් වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක බලව කන්‍යාව ගර්භණීය පුත්‍රයෙක් වදා එම්මානුවල යන නාමය ඔහුට තබන්නීය ඔහු නපුර එපා කොට යහපත තෝරා ගන්නට දැනගන්නා කල දීකිරිත් මීපැණිත් කන්නේය මක්නිසාද දරුවා නපුර එපා කොට යහපත තෝරා ගැනීම දැනගන්න පළමුවෙන්ම නුඹ බයවන රජවරුන් දෙදෙනාගේ දේශය අත්හරිනු ලබන්නේ යයි කීවේය. ඒ ප්‍රායම යුදාගෙන් වෙනුන කාලයේ පටන්
නොවූ වීදියේ දවස් ආශුර්හි රජු කරන කොටගෙන ස්වාමින් වහන්සේ නුඹ පිටවත් නුඹේ සෙනඟ පිටවත් නුඹේ පිය වංශය පිටවත් පමුණුවන සේක. ආමෙන්. ශුද්ධ ලියවිලි කියවීම යෙසායා පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 6 වෙනි පදයේ දක්වා. එහෙත් අද වේදනාවෙන් සිටියා වූ ඈට අඳුරක් නොවන්නේය. පළමු කාලයේදී උන්වහන්සේ සාබුල් රටටද නප්තලි රටටද පහත් කළසේක. නමුත් අන්තිම කාලයේදී උන්වහන්සේ යෝර්දාන් අසබඩ මුහුදු පළාත වූ ජාතීන්ගේ ගලිලය මහිමතාවට පැමිණුවසේක. අන්ධකාරයෙහි ඇවිද්දා වූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය.
මරණ සෙවණ ඇති දේශයේහි විසූ අය කෙරෙහි එලියක් බැබළුනේය. ඔබ ජාතිය වැඩි කළසේක. ඔබ ඔවුන්ගේ පීර්තිය වර්ධනය කළසේක. ගොයම් කපන කාලයේහි සන්තෝෂ වන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලේ බෙදාගන්න කාල ප්‍රීති වන්නාක් මෙන්ද ඔහු ඔබ ඉදිරියේ ප්‍රීති වෙති. මක් නිසාද ඔහුගේ බර වූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ දෂ්ටියද මිදී යන්නේ දවසේදී මෙන් උඹ වහන්සේ කඩා දැමූසේක. තවද කෝලාලයට පැමිණි යුද්ධකාරයාගේ සියලු යුද්ධ වාහනද දෙලෙහි පෙඟුව වූ වස්ත්‍රද ගින්නෙහි දැවීමට දර පිණිස වන්නේය. මක් නිසාද අපට දරුවෙක් උපන්නේය. අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය. මන්ත්‍රීවරයාය පරාක්‍රමවත්යන් වහන්සේය. සදාකාල පියානෝය. සමාදානයේ කුමරායයි කියනු ලබන්නේය. මේ වචන තුලින් අප සියලු දෙනාම දෙවනාන්සේ ආශිර්වාද කරනසේ. බයිබල් කියවීම ශුද්ධ ලූක් 2:1 සිට 7 දක්වා.
යේසුස් වහන්සේගේ උත්පත්තිය. තවද ඒ දවස්වලදී මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගෝස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය. මේ වනාහි කිරේනීය සිරියායේ ආණ්ඩුකාරයාව සිටියදී කළ පළමුවෙනි ලේඛනයයි. සියල්ලෝ ලියවෙන්න තම තමුන්ගේ නුවරවලට ගියෝය. යෝසෙෆ්ද දාවිද්ගේ වංශයටත් පෙළපතටත් අයිති බැවින් තමාට විවාහ වස්තුන් ගර්භණීව සිටි මරියා සමග ලියවෙන්න ගලීලෙහි වූ නාසරෙත් නුවරින් පිටත්ව යුදයේ බෙත්ලෙහෙම් නම් දාවිද්ගේ නුවරට ගියේය. තවද ඔවුන් එහි සිටියේදී ඇගේ වදන කාලය සම්පූර්ණ විය. ඈ කුළුදුල් පුත්‍රයා වදා රෙදිවලින් ඔතා නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය. ආමෙන්. බයිබල් කියවීම සුද ලූත්මාගේ සුභාරංචියේ දෙවෙනි පරිච්ඡේදයේ 8 සිට 14 දක්වා. සුද ලූක් දෙවෙනි පරිච්ඡේදයේ 8 සිට 14 දක්වා. තවද එම රටෙහි නේරු රෑ යාමෙන් යාමෙට තමුන්ගේ බැටළු රැළ ප්‍රේසම් කරමින් පිටිනියේ සිටියෝය. එවිට ස්වාමින් වහන්සේගේ දූතෙක් ඔවුන් ළඟ සිටියේය. ස්වාමින් වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුණේය. ඔහු අතිශයින් බයපත් වූව. දේවදූතයා උන්ට කතා කොට බය නොවෙන්න. බලව මුළු සෙනගට මහත් ප්‍රීති පුදන යහපත් ආරංචි නුඹලාට ගෙනිමි. මක්රිසාද ස්වාමී ක්‍රිස්තුස් නම් ගැලුම්කාරයෙක් නුඹලාට දාවිද්ගේ නුවර අද උපන්සේක.
රෙදි වලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ලදරුවෙක් නුඹලාට සම්බවන්නේය. මේක නුඹලාට ලකුණක් යයි කීවේය. එකෙනෙහිම දේවදූතයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ඊතා උසස් තැන්හි දෙවියන් වහන්සේට මහිමයද පොළොවේයි උන්වහන්සේට පිය වූ මනුෂ්‍යයන් අතරේ සමාදානයද වේවායි කීවෝය. දෙවියන් වහන්සේ මේ වචන තුලින් ඔබ සැමට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්. ඔබ රැඳ සිටින්නේ 2000ක වර්ෂයේ ගෝනොල බැප්ටිස් දේවස්ථානයේ නාතාල් බැතිගී දේවමය සමග අපි දෙවිදුන් අභිමුව අපි උන්වහන්සේගේ වචනවලට අපි මේ සන්ධ්‍යා කාලේ අපි මොහොතක් අපි අවධානය යොමු කරමු. මම කැමති ඔබ එක ඉතා කෙටි සිතුවිල්ලක් මේ මොහොතේදී මෙවන් කාලයකදී පවා බෙදා ගන්නට අප අවධානය යොමු කරමු ලූක්තුමාගේ සුභාරංචියේ දෙවන පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට 14 වෙනි පදය දක්වා ඇති කොටසට තවද එම රටෙහි එඬියරු රෑ යාමෙන් යාමට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේශම් කරමින් පිට්ටනියෙහි සිටියෝය. එවිට ස්වාමින් වහන්සේගේ දූතෙක් ඔවුන් ළඟ සිටියේය.
ස්වාමින් වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුනේය. ඔවුහු අතිශයින් බයපත් වූහ. දේවදූතයා ඔවුන්ට කතා කොට බය නොවෙලා බලව මුළු සෙනගට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. මක්නිසාද ස්වාමි වූ ක්‍රිස්තුස් නම් ගැලවුම් කාරෙක් නුඹලාට දාවිද්ගේ නුවර අදෝපන්සේක. රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ලදරුවෙක් නුඹලාට සම්භවන්නේය. මේක නුඹලාට ලකුණයයි කීවේය. එකෙනෙහිම ඒ දේවදූතයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ඊතා උසස් තැන්හි දෙවියන් වහන්සේට මහිමයද පොළොවේහි උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය. ප්‍රේමවන්ත අයබලුනි, මේ ස්ථානයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව පැමිණීමේ පණිවිඩය රැගෙන ඒම සම්බන්ධව අපිට දක්වලා තිබෙනවා. දේවදූතයාගේ ප්‍රකාශනයේ දිහා අපි අවධානය යොමු කරොත් එහෙම එදේරුන් දේවදූතයාට පවසනවා, දේවදූතයා එදේරුන්ට පවසනවා මේ පණිවිඩය සෑම දෙනාටම පොදු වූ කාරණාවක් බව, අප හැම දෙනාටම පොදු වූ සුබ පණිවිඩයක් බව දේවදූතයා ප්‍රකාශ කරනවා. අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු අද යුගය අප ගත කරනා වූ මේ මොහොත, මේ කාල පරිච්ඡේදයේ දිහාවට අපි අවධානය යොමු කරමු. අද නත්තල කිව්වම, කිතුපත කිව්වම අද බොහෝ දෙනා දන්නවා නත්තල කියන්නේ මොකක්ද කියලා. අද ගොඩක්ම ව්‍යාපාරික ප්‍රජාව නත්තල කියලා කිව්වොත් එහෙම ඊට වඩා වැඩි දෙයක් නැහැ. මේක ඇත්ත කතාවක්. ව්‍යාපාරිකයන් දෙන්නෙක් හිටියා. මේ දෙන්නා නොයෙකුත් ආකාරයෙන් මේ නත්තල සම්බන්ධව කතා කරා. එක්කෙනෙක් කිව්වා මේ නත්තල තමයි අපිට තියෙන මම ගත කරපු හොඳම නත්තල මේක කියලා. අනිත් ව්‍යාපාරිකයා කිව්වා මමත් හිතන්නේ මීට වඩා මට ගිය පාර නත්තල හොඳයි කියලා. මේ කතාව ඇතුලේ දරුවෙක් හිටියා. තමන්ගේ තාත්තා, තමන්ගේ පියා නත්තල ගැන කතා කර කර ඉන්නකොට ඇඬු කඳුලෙන් මේ තාත්තට කියනවා, තාත්තේ මම හිතන්නේ නත්තල කියලා කියන්නේ ඒ මුල්ම නත්තලයි, මේ නත්තල නෙවෙයි. ප්‍රේමවන්ත අයවලුනි, අද මනුෂ්‍යයන්ගේ හදවත්වල සමාදානය නැති වෙලා. මනුෂ්‍යයා හිතාගෙන ඉන්නවා මුදල් වලින් සමාදානය වෙතට යන්න. නමුත් මේ සමාදානයේ කුමරාගේ උපත තුලින් අද මනුෂ්‍යගේ හදවත්වලට ඒ සැබෑ වූ සමාදානයේ පණිවිඩය, ගැලවීමේ පණිවිඩය ලබා දීලා හමාරයි. ඉතින් ඒක නිසා මේ රාත්‍රී කාලේ අපි සම්මිදුන් අභිමුව අපි රැඳවු මේ කාරණාත් එක්ක අපි අවධානය යොමු කරමු. මේ මොකක්ද මේ නත්තල කියලා කියන්නේ? මනුෂ්‍යයා පව් කරා. දෙවියන් වහන්සේ සමග තිබිච්ච සම්බන්ධතාවය ඒ සම්බන්ධයාව නැති වුණා. ඒ වෙන්වීම නිසා මේ ඇතිවෙච්ච වෙන්වීම නැවත නැති කිරීමට හැකියාවක් පැවතුනේ පාපයක් නැති පූජාවකින් විතරයි. වැරදි කරුවෙක්ට තවත් වැරදි කරුවෙක්ව ගලවන්න අවස්ථාවක් නැහැ. ඒක අපි දන්නවා හොඳින්ම. පව්කරුවෙක්ට තවත් පව්කරුවෙක් ගලවන්න අවස්ථාවක් නැහැ. ඒ නිසයි දෙවියන් වහන්සේ තමන්ගේ ඒක ජාතක පුත්‍රයාණන් මේ ලෝකෙට එව්වේ, මේ පොළොවට එවන්න තීරණය කරේ. එයයි සැබෑ වූ නත්තල. අප ඉදිරි කාලේ ඉදිරි දවස්වලදී සිහිපත් කරන්න යන්නේ එම පණිවිඩයයි. ඒක තමයි සැබෑ වූ පණිවිඩය. ඔබට අවටින් ඇහෙන මේ නත්තල් ගහේ කතන්දරයක් අපිට නැහැ. අපි හිතන් ඉන්නවා ඒක තමයි බලාපොරොත්තුවේ කතන්දරය කියලා. හැබැයි එතනින් එහාට ගිය සැබෑ වූ බලාපොරොත්තුවේ පණිවිඩයක් ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඔබට මට ලබා දීලා තිබෙනවා. දැන් අපි කල්පනා කරොත් එimhe අද දවසේත් විවිධ ගීතිකාවන් ගායනා කරා. ඉතින් බොහෝ වෙලාවට නත්තල් බැති ගීවලට අපි අවධානය යොමු කරනකොට මේ ඔබ අහලා ඇති යේසු බිලුදු උපත ලද්දිනේ. දොයි පුතුනේ. අපි මේ ගීතිකා ගායනා කරන මේ ගීතිකාවල වරදක් නැහැ. නමුත් මේ පදවැල් නිසාම සමහරක් වෙලාවට අපට හිතනවා යේසුස් වහන්සේ තාම බිලිදෙක්නේ කියලා. අපේ මනස ඇතුලේ අපිට මේවා ගායනා කරනකොට දැනෙන්නේ තාම යේසුස් වහන්සේ බිලිදෙක්. නමුත් උන්වහන්සේගේ ඒ පැමිණීම වසර 2021කට ඉස්සෙල්ලා දරුවෙක් විදිහට උන්වහන්සේ ඇවිල්ලා ඉවරයි.
ශුභ පණිවිඩයක් දීලා ඉවරයි. උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ ජීවිතය දීලා උන්වහන්සේ අපිට පණිවිඩයක් දීලා ඉවරයි. නැවත වාරයක් උන්වහන්සේ එන්න යනවා. යදන් දක්වා තුලාව සහිතව ඒ විනිශ්චය රැගෙන උන්වහන්සේ එන්න යනවා. ඔබ මම මේ රාත්‍රී කාලේ කී දෙනෙක් සූදානම්ද ඒ දවසට? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි නත්තල් බැතිගී ගායනා කරන එක වැරදි දෙයක් නෙවෙයි. නත්තල් නාට්‍ය නරඹනවා එක වැරදි දෙයක් නෙවෙයි. නමුත් මේ හැම දෙයක් එක්කම මේ ව්‍යාපාර ප්‍රජාව මේ හැම දෙයක් එක්කම අපිට සැබෑ වූ ගැලවීමේ පණිවිඩය මේ දෙසැම්බර් මාසේ අමතක කරලා තියෙන්නේ. අපිට මතකයට එන්නේ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වය ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. ඒ කොච්චරක් හරිද කියලා. එක්තරා නාට්‍යයකට ගුරුවරෙක් කණ්ඩායමක් පුහුණු කරා. අපි දන්නවා මේ නත්තල් කතාවේ ඇතුලේ දේවචනය තුල අපි දකිනවා නවාතැන් ගෙයි ඉඩ නොතිබුණු හේයින් ගවයන් කන ඔරුවක උන්වහන්සේව තැබුවා කියලා. හැබැයි අපි නත්තල් කතන්දරයට ගෙනල්ලා තියෙනවා තානායමක්. දැන් ඔබ ඒ සමහරක් වෙලාවට ඔබ දැකලා ඇති. ඉතින් මේ පුහුණුවීම් මේ ගුරුවරයා කරගෙන ගියා. තානායම් කරුවෙකුත් ඉන්නවා. දිගින් දිගටම පුහුණුවීම් කරා. නාට්‍ය තබන දවස ආවා. ඉතින් මේ යෝසෙෆ් සහ මරියා තානායම් කරු ළඟට පැමිණෙන අවස්ථාවේදී මේ යෝසෙෆ් අමතනවා තානායම් කරුට. ඔහු ඊතා බැගෑපත්ව ඉල්ලනවා මගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න යන්නේ. මේ තානායමේ අද රාත්‍රියේ නවතින ඉඩක් දෙන්න පුළුවන්ද? මේ තානායම් කරු කියනවා අපි දන්නවනේ. බෑ මෙහෙ ඉඩක් නැහැ. කරුණාකරලා යන්න. මේ ඉඩක් නැහැ. කරුණාකරලා යන්න. දෙවතාවක් තුන් වතාවක් කොහම වෙනවා. මේ විදියටම මේ තානායම් කරු උත්තර දෙනවා. හැබැයි ඒ අවසාන වතාවේ ඒ තානායම් කරු සැරපරුෂ විදියට කතා කළා. ඒ මරියා සහ යෝසෙප් එළව ගන්නවා මේ මිනිසයාට මේ චරිතය රඟපාපු දරුවට හරි වේදනාවක් එනවා. ඒ දරුවා කියනවා පොඩ්ඩක් ඉන්න යෝසෙප්. මේ තානායමේ ඕගොල්ලන්ට ඉඩ නැති වුණාට අපේ ගෙදර මගේ කාමරේ ඕගොල්ලන්ට ඉඩ තියෙනවා. මේක මේ කතාව ඇතුළේ දිවිච්ච දෙයක් නෙවෙයි. ප්‍රේමවන්ත අයවලුනි අපි සිහිපත් කරන්න ඕනේ. අපි බොහෝ වෙලාවට පිට ඔපේ තියෙන දේවල් බොහෝ වෙලාවට මේ කාලේ කරනවා. ඉතින් සමාජ මෙහෙවරල් කරනවා. ඉතින් මට නිකම් පෙනෙන දෙයක් නත්තලට විතරක්ද කිතුනුවට ඉස්මතු වෙන්න පුළුවන්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි එලෙස නොවි ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ඔබගේ හදවත නැමැති ගෙදර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පදිංචි වෙච්ච දවසට ඔබගේ ජීවිතේ පුදුම ආලෝකයේ සමාදානය ඔබ අත්දැකේවි. ඉතින් ප්‍රේමවන්ත අයවලුනි අපි දෙවිදුන් අභිමුව මේ කාලෙදී අපි සිහිපත් කරමු. උන්වහන්සේ අපට දුන්නු ගැලවීම අපි ඒ ප්‍රකාශ කරමු. අපි උන්වහන්සේට දෙමු. ඔබගේ හදවතේ මගේ හදවතේ උන්වහන්සේ රජකම් කරන කාලයක් බවට මේපත් කරගන්නට. යමෙක් යේසුස් වහන්සේව පිළිගෙන නැත්නම් මම ඔබට ඊටාම ආදරෙන් ඉල්ලා සිටින එක දෙයයි. පාපයට පසුතැවිලා මේ සැබෑ වූ පණිවිඩය පිළිගන්න. සදාකාල ජීවනය වෙන පණිවිඩයක් මැද්දේ නැහැ. අපි ස්වාමීන් වහන්සේගේ අභිමුව අපි යාඥා කරමු. දෙවි හිමියනි අපි ඔබට ස්තුති කරනවා ප්‍රශංසා කරන ඔබගේ පුදුම වූ බලාපොරොත්තුවේ පණිවිඩය නිසා. අපගෙන් අපේ අවට ඇහෙන්නේ බලාපොරොත්තු විරහිත පණිවිඩ වුණාට ඔබ වහන්සේ අද දවසේදීත් මේ කාලයට ඔබින ලෙස අපගේ හදවත්වලට ඉතා බලාපොරොත්තුවේ පණිවිඩයක් තබා තිබෙන නිසා ස්තුති කරනවා. දෙවි හිමියනි මේ දේව මෙහෙයට සහභාගී වන මේ දේව මෙහෙය නරඹන ඔබගේ දරුවන්ගේ හදවත් ස්පර්ශ කරන්න. සැබෑ වූ ගැලවීමේ අත්දැකීමයට ලබා දෙන්න. ඔබගේ හඬ ඇසෙන ඔබගේ ස්පර්ශය දැනෙන මොහොතක් බවට පත් කරමින් ඒ අයගේ ජීවිත ආලෝකමත් කරන්න. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. අපි අනුග්‍රහයට ඉසනවමු. දැන් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සුදාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම සමාදානය
ඔබ සමගත් ලෝකවාසීන් සමගත් සදාකාලෙන් සදාකාලයට පවතින සේක්වා. ආමෙන්.
Thank you.